සුබ සන්තේවත් දරුවනි ඔයගලන්ට මාව ඇහෙනවද? ඔයගලන්ට මාව ඇහෙනවද? හරි එහෙමනම් අපි සාකච්ඡා කරන්න තියෙන්නේ පැවරුමේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය 2018 සම්බන්ධන ප්‍රශ්න පත්‍රය නේද? අපි 2017 සාකච්ඡා කරලා අවසන් කරානේ දැනුවත් කරන්න. ඔව් පළවෙනි ප්‍රශ්නේ. ඔව් 2018 පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න තියෙන්නේ. දුවල පුතාලගේ උත්තර පත්‍රය සූදානම් කරගන්න. සෝක බැලුවා. මේක බැලුවද? ඔව් ෆස්ට් එක බැලුවද මේක සම්පූර්ණයෙන්ම? B එතකොට අපිට බලන්න තියෙන්නේ මේ සෙකන්ඩ් එකද? ඔව් සර් අද සෙකන්ඩ්. සෙකන්ඩ් එක හරි. අපිට විනාඩි කිහිපයක් දෙන්න මේක ගන්නකම්. හරි මම හිතන්නේ ඔයගලන්ට ස්ක්‍රීන් එක ෂෙයා වෙලා ඇතිනේ. පැහැදිලි? ඔව් සර්. වෙනවනේ. අපි බලමු පුතාලගේ උත්තර සූදානම් කරගන්න රතු පෑන ළඟට ගන්න. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සුපුරුදු පරිදි ප්‍රතිශත භාවිතය තුල පළවෙනි ප්‍රශ්නය. ඒකේ අපිට කියනවා මුද්‍රණ යන්ත්‍ර අලෙවිසලකින් ඕනෑම මුද්‍රණ යන්ත්‍රයක් අත්පිට මුදලට හෝ වටිනාකමින් 10%ක මූලික ගෙවීමක් කර ඉතිරිය මාසික වාරික 9කින් ගෙවීමට ලබාගත හැකිය. එවිට පොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයටය. මෙන්න මෙතන මේ හීනවන ශේෂ ක්‍රමයට. ඒක තමයි මෙතන වැදගත්ම කාරණාව ඔබ තේරුම් ගන්න ඕන. අත්පිට මුදලට ගන්නකොට ඒ වටිනාකමින් ඕනෑම මුද්‍රණ යන්ත්‍රයක් අත්පිට මුදලට හෝ ඒ වටිනාකමින් 10%ක මූලික ගෙවීමක් කර ඉතිරිය මාසික 9කින් ගෙවීමට ලබාගත හැකිය. අත්පිට මුදලට ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් වටිනාකමින් 10%ක් ගෙවලා ඉතිරිය
මේ විදිහට මාසික වාරික විදිහට ගෙවන්න පුළුවන්. පොලිය ගණනය කරන්නේ හීනවන ශේෂ ක්‍රමයට. එතකොට ගැටලුව තුල කියනවා තව මුද්‍රණ යන්ත්‍රයේ මිලදී ගැනීම සඳහා මූලිකව රුපියල් 5000ක් ගෙවීමට සිදුවේ නම් ඔහුට ගෙවීමට ඉතිරි වන මුදල කීයද කියලා අහනවා. පොලිය ගණන් කරන ලබන මාස ඒකක ගණන කීයද කියලා අහනවා. මාස ඒකකයක් සඳහා පොලිය රුපියල් 90ක් වේ නම් වාර්ෂික පොලිය අනුපාතිකය කීයද කියලා අහනවා. ඊට පස්සේ ගැටලුව ගෙනියනවා සුළු පොලි කාරණාවකට. නේ? කමල් ඉහත ආකාරයේ මුද්‍රණ යන්ත්‍රයේ අත්පිට මුද්‍රණ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් 100%ක මාසික සුළු පොලි අනුපාතයක් යටතේ මාස 9කින් ගෙවීමට මුද්‍රණ යන්ත්‍රයේ වටිනාකමට සමාන ණය මුදලක් ලබා ගනී. අමල් හා කමල් අතර මිලදී ගැනීම වලදී වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවන්නේ. මිලදී ගැනීම වලදී වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවන්නේ කාහටදයි හේතු දක්වමින් පැහැදිලි කරන්නේ. එතකොට දුවේ පුතේ මේ ගැටලුව ඔබට පේනවා මේ ගැටලුවේ යොමු කිරීම කොහොමද කියලා තියෙන්නේ. මෙතන ඇගීම් අරමුණු දිහා බැලුවාම ඔබට පේන දෙයක් තමයි මෙන්න මේ හීනවන ශේෂ ක්‍රමයේ පිළිබඳව ඔබ විමසා බලනවා. ඊළඟට මෙතන මේ සුළු පොලි අනුපාතිකයක් යටතේ ගණනය කිරීම පිළිබඳව සොයා බලනවා. මේක තමයි ප්‍රධානම විෂය කාරණා දෙක වෙන්නේ මෙතන. ඇගීම් අරමුණු දෙක. මේ දෙක. ඒ දෙක සම්බන්ධ කරන්න තමයි මේ මුද්‍රණ යන්ත්‍රයේ මේ දෙදෙනෙක් සම්බන්ධ කරලා තියෙන්නේ. දෙදෙනෙක්ව සම්බන්ධ කරලා තින්නේ ඒ කාරණාව ඉස්මතු කරගන්න. එතකොට කමල් කියලා එක්කෙනෙක් සම්බන්ධ කරලා තිනවා. ඊට පස්සේ අමල් කියලා එක්කෙනෙක් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේ ගැටලුව අන්තර්ගතයේ නිවැරදිව හඳුනා ගත්තොත් අපි දන්නවා මේ ගැටලුවකට නියමිත කාලය මිනිත්තු 18යි 18න් මිනිත්තු 5ක් වුණත් කමක් නැහැ. මේ 5ක කාලයක් තුල ඔබ ගැටලුව නිවැරදිව හඳුනා ගත්තොත් ඔයගොල්ලන්ගෙන් වෙන්න තියෙන වැරදි අත්වැරදි බොහෝ දුරට අවම වෙනවා. මේ අවම වෙනවා. අපි යමු එහෙමනම් ගැටලුව හදන්න. අපි බලමු මේකේ දැන් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ඔහුට ගෙවීමට ඉතිරි වෙන මුදල කීයද කියලා අහන්නේ. ඒ කියන්නේ සියයට 10ක් තමයි අමල් මුද්‍රණ යන්ත්‍රයේ මිලදී ගැනීම සඳහා රුපියල් 5000ක් ගෙවීමට සිදුවිය. ඒ කියන්නේ අපි පළවෙනි ප්‍රශ්නේ රෝමී ඉලක්කම් අංක 1 10ක ප්‍රමාණයක් තමයි මුද්‍රණ යන්ත්‍රයෙන් 10ක ප්‍රමාණයක් තමයි ඔය කියන විදිහට රුපියල් 5000ක් වෙන්නේ. නේ? රුපියල් 5000ක් වෙන්නේ 10%ක්. එතකොට එයාට ගෙවන්න ඉතුරු වෙනවා දරුවනි තවත් 90ක්. ගෙවීමට ඉතුරු වෙන ප්‍රමාණය 90යි. එතකොට අපි 10%ක් රුපියල් 5000යි නම් 90ක් කීයද කියලා තමයි අපි හොයන්න හදන්නේ. එතකොට අපි කරන්න ඕනේ මේ 5000 බෙදනවා 10න්. එතකොට 100ට එකක් එනවා. 90ක් බලන්න 90ෙන් ගුණ කරන්න පුළුවන්. ඒක ක්‍රමයක්. එහෙමත් නැත්නම් ඔබට පේනවා මෙතන 100 ඉඳන් 190 වෙනවා කියන්නේ 9න් ගුණ වෙනවා. එහෙනම් ඔබට කරන්න තියෙන්නේ 5000 ගුණ කරන්න තියෙන්නේ 9න්. නේ? 5000 9න් ගුණ කරන්න තියෙන්නේ මෙතන අනුලෝම සමානුපාතයක්. නේ? ඒ විදිහට දකින්නත් පුළුවන්. අදීශ කොහොමද ගත්තේ?
100ෙන් බෙදලා අන්තයෙන් පන්දහට කරාද 50,000 9ෙන් ගුණ පන්දහට. ඈ මට ඇහුන්නේ නැහැ පුතා 50,000න් 110ක් බලලස ඒක අඩු කරලා ගන්න. 50,000න් 110ක් 50,000ක් කොහෙද තියෙන්නේ මේකේ 50,000ක් කොයි හරි සඳහන් වෙනවද සෝරි සර් මේ 5110 නම් මේ මුළු ගාන බලලා එකෙන් 5000 අඩු කරලා. ඒ කියන්නේ 110ක් 5000ක් නම් 100ට 100ක් බලලස කියනවා. 100ට 100ක් බැලුවා ඒ 100ට 100 බලලා අර 5000 අඩු කරා ඔව් සර්. ඇයි එච්චර දුරට යන්නේ ගෙවීමට ඉතිරි වෙන මුදල කියලා පැහැදිලිව කියනවනේ නේ ගෙවීමට ඉතිරි වෙන මුදල වැරදි නෑ ටිකක් කාලේ ඉතින් අපරාධේ ඉතින් ඊටාත්ම පහසුම ක්‍රමය තමයි ඔබට පැහැදිලි මේ 5009න් ගුණ කරන එක නේද හැමෝටම පැහැදිලි 5009න් ගුණ කරපු ගමන් ඔබට ඕකේ උත්තරේ එනවා එතකොට උත්තරේ එන්නේ රුපියල් 45000යි. රුපියල් 45000යි. මෙහෙම ගියත් එතනටම තමයි එන්නේ 10ව 1යි 10ව 9යි. 9න් ගුණ වෙන්නේ. මෙතන 9න් ගුණ වෙනවා. මෙතනත් 9න් ගුණ වෙනවා. එහෙනම් මෙතන වඩාම සුදුසු සහ ඉක්මනින් ගන්න පුළුවන් අවස්ථාව තමයි මේ 9න් ගුණ කරලා ගන්න එක. ඔබ කෙසේ හෝ 45000 අරන් තියනවා නම් එක ලකුණක් ලැබෙනවා. 45000 අරන් තියනවා නම් එක ලකුණක් ලැබෙනවා. ඊළඟට ඔබෙන් අහනවා දරුවනි පොලිය ගණනය කරනු ලබන මාස ඒකක ගණන කීයද කියලා. මාස ඒකක ගණන. අපි දන්නවා හීනවන ශේෂ ක්‍රමයේ යටතේ මාස ඒකක ගණන වෙන්නේ වාරික ගණන ගුණ කරනවා වාරික ගණනට එකක් එකතු කරලා එන අගෙන් බෙදනවා දෙකෙන්. ඔකට හේතුව අර අපි සමාන්තර ශ්‍රේණි සූත්‍රයේ සෙන් සමානයි n බෙදීම දෙකක් a ධන l. n කියන්නේ වාරික ගාන ඊට පස්සේ වාරික ගාන එකතුව අපි ඒ කියන්නේ වාරික පහක් නම් 1 2 3 4 5 ওই විදිහටනේ ඒතර මුල් පදයයි අවසාන පදේ එකතුව ගුණ කරනවා බෙදනවා දෙකේ. ඉතින් මෙතනට එන්නේ වාරික 9කින් මේ ගනුදෙනු සිදු වෙන්නේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ. එතකොට දුවේ පුතේ මෙතන 9 ගුණ වෙනවා 9ට එකක් එකතු කරලා එනාගේ බෙදනවා දෙකෙන්. ඒ කියන්නේ 9 ගුණ වෙනවා 10න් බෙදනවා දෙකෙන් දෙවරක් 1යි දෙවරක් 5යි 9 වරක් 5 45යි. එතකොට මාස ඒකක ගණන 45 එන්න ඕන ඕගොල්ලන්ට. එතනදී ලකුණු දෙකක් පිරිනමනවා. එකක් තමයි මේ සම්බන්ධයට එකක් හම්බ වෙනවා. 45ට 1යි ඒ අනුව තමයි ලකුණු දෙක ලැබෙන්නේ. ඕගොල්ලෝ හරියට බලන්න. ඊළඟට අපි එනවා ප්‍රශ්නේ 3 වෙනි කොටසට මාස ඒකකයක් සඳහා පොලිය රුපියල් 90යි නම් වාර්ෂික පොලි අනුපාතිකය සොයන්නලු. වාර්ෂික පොලි අනුපාතිකය. එතකොට ඔබ දන්නවා රෝමිලකම් අංක 3 වාර්ෂික පොලි අනුපාතිකය. වාර්ෂික පොලි අනුපාතිකය වෙන්නේ මාස ඒකකයකට පොලිය අපි බෙදනවා දරුවනි
මාසිකව ගෙවන ණය මුදලේ කොටසෙන් මාසිකව ගෙවන ණය මුදලේ කොටස ණය මුදලේ කොටස බෙදලා ප්‍රතිශත කරන්න 100%න් ගුණ කරනවා. එතකොට එන්නේ මේකේ මාසික පොලි ප්‍රතිශතය වාර්ෂික කරන්න 12න් ගුණ කරනවා. මාස ඒකකයකට පොලිය තමයි බෙදන්නේ මාසිකව ගෙවන ණය මුදලේ කොටසයි. මේ මාසිකව ගෙවන ණය මුදලේ කොටස බෙදන්නේ. කොටස. එතකොට දුවේ පුතේ මෙතන දීලා තියෙන ඔබට මාස ඒකකයට පොලිය කීයද කියලා. මාස ඒකකයට පොලිය රුපියල් 90යි. මෙතන එන්නේ රුපියල් 90. එතකොට ඔයගොල්ලෝ මාසිකව ගෙවන ණය මුදලේ කොටස හොයා ගන්න ඕන. එතකොට ඔබ දන්නවා ණය මුදල 45000යි. 45000 වාරික 9කින් ගෙවන්නේ. මාසිකව ගෙවන ණය මුදලේ කොටස 45000 බෙදීම 9 ගුණ කිරීම 100% ගුණ කිරීම 12. එතකොට තවදුරටත් මේක ගත්තොත් 90 බෙදීම 5000 ගුණ කිරීම 100% ගුණ කිරීම 12. දැන් ඔබට පෙනෙයි 100 1යි 100 50යි 10 9යි 10 5යි. එතකොට 12 9න් ගුණ කරලා එන උත්තරේ 5න් බෙදන්න ඕන. නේ 12 9න් ගුණ කරලා එන උත්තරේ 5න් බෙදන්න ඕන. එතකොට 12 සරන් 9 ඔබ දන්නවා 108යි 5න් බෙදන්න ඕන. කටුවැට කියලා ගණිතේ නෑ මා හදන ඒ තැනම අපි වම් අත පැත්තට බර වෙන්න හදනවා. 5 සරක් 2 10යි ඉතුරු නෑ. 8ට 5 සරක් 1 5යි ඉතුරු වෙනවා 3 30.6යි. නේ ඔබේ උත්තරේ 21.6යි 100ට. එම නිසා අපි කියනවා වාර්ෂික පොඩි ප්‍රතිශතය 121.6යි. ওই විදිහට ඇවිල්ලා තියෙනවා. මෙතනෙත් සමස්ත ලකුණු දෙකයි ලැබෙන්නේ. ඒ දෙක ලැබෙන්නේ පුතා මෙන්න මේ තැන් වලට මෙන්න මේ පීවරට ඔබට එක ලකුණක් ලැබෙනවා. මේ පීවර මෙතන 5000 දාලා තියෙන්නත් පුළුවන් 45000 නම් බෙදලා තියෙන්න ඕන 9න් උත්තරේට 1යි ඒ අනුව එතනට ලකුණු 2යි. එතනට ලකුණු 2යි. ඊළඟට අපෙන් අහනවා ගැටලුවේ ඊළඟ කොටස කමල් ඉහත ආකාරයේ මුද්‍රණ යන්ත්‍රයේ අත්පිට මුද්‍ර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් 100%ක මාසික පොලි අනුපාතිකයක් යටතේ මාස 9කින් ගෙවීමට මුද්‍රණ යන්ත්‍රයේ වටිනාකමට සමාන ණය මුදලක් ලබා ගනී. අමල්ලා කමල් අතර මිලදී ගැනීම වලදී වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවන්නේ කාහටදයි හේතු සහිතව දක්වන්න. වැඩි මුදල තීරණය වෙන්නේ දරුවනි මුළු මුදලින්ම නෙවෙයි. වැඩි මුදල තීරණය වෙන්නේ ගෙවන පොලියත් එක්ක. නේ? වැඩි මුදල තීරණය වෙන්නේ ගෙවන පොලියත් එක්ක. එතකොට අපි මෙතන බලන්න ඕන මුද්‍රණ යන්ත්‍රය මිලදී ගැනීමේදී අමල්ට පහසු ගෙවීමේ ක්‍රමයේ යටතේ වැඩිපුර කොච්චර මුදලක් ගෙවන්න වෙනවද? වැඩිපුර කොච්චර මුදලක් ගෙවන්න වෙනවද? එතකොට 100%ක මාසික පොලි අනුපාතයක් යටතේ මාස 9 කාල පරාසය වෙනස් වෙලා නැහැ. මාස 9කදී කමල්ට කොච්චර වැඩිපුර මුදලක් ගෙවන්න වෙනවද? ඒ කියන්නේ පොලිය. අන්න ඒ දෙක අපිට සසඳලා වැඩිපුර මුදලක් ගෙවීමට සිදු වෙන්නේ කාටද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. නේ? වැඩිපුර මුදලක් ගෙවන්න වෙන්නේ කාටද කියලා තීරණය කරන්න පුළුවන්. එතකොට අපි බලමු අමල්ට ගෙවන්න වෙන වැඩිපුර මුදල නැත්නම් අමල් ගෙවන පොලි අපි බලමු. අන්න අපි එනවා රෝමිලා ක්‍රමාංක 4ට
අමල් ගෙවන පොලිය. එතකොට අමල් ගෙවන පොලිය වෙන්නේ තීනවන ශේෂ ක්‍රමයේ යටතේ මාස ඒකකයකට පොලිය 90යි. අපි දන්නවා මාස ඒකකයට පොලිය 90යි. මාස ඒකක ගන්නේ ගුණ කරනවා අපි 45යි. 90 ගුණ කරනවා 45යි. එතකොට 45 9න් ගුණ කරා 9 වරක් 45න් 5 4යි. 9 වරක් 4 36යි 4යි 40යි. එතකොට එනවා දරුවනේ රුපියල් 4050. ඒ අමල් ගෙවන පොලිය. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් කමල් ගෙවන පොලිය. කමල් ගෙවන පොලිය. මේ එකම ණය මුදලක් සඳහා. එතකොට එයා ගන්නේ 50000ක්. 50000ක් ගන්නෙ. මොකද 45000ක් 40 අර 5000ක් අර මුලින් ගෙවන හින්දානේ. ඒ 5000ත් ඉතින් මෙයා මේකෙන්ම තමයි ගෙවන්නේ. ඒතකොට මාසික පොලි අනුපාතයේ 101යි 101යි මාස 9යි. මාස 9යි. එතකොට CA ව 1යි CA ව මෙතන 500යි 9 වරක් 45යි 4500යි. එතකොට එයා ගෙවන්න ඕන පොලිය රුපියල් 4500. එතකොට අපි දන්නවා රුපියල් 4500ක් කියන්නේ රුපියල් 4050ට වඩා වැඩි. අන්න අපි කියන එම නිසා වැඩිපුර මුදලක් ගෙවන්නේ වැඩිපුර මුදලක් කමල් ගෙවයි. කමල් ගෙවයි. ඔන්න ඔහොමයි ඔබේ උත්තරේ එන්න ඕන. වැඩිපුර මුදලක් ගෙවන්නේ දරුවනි කමල්. කොහමද මෙතනට ලකුණු පිරිනමනවා අපි මේකට ඔබට ලකුණු වෙනවා එකක් 50 45න් ගුණ කරන බව පෙන්නනවට 1යි 4050ට 1යි 50000න් 100ට 1ෙන් ගුණ කරලා 9න් ගුණ කරන බව පෙන්නනවට 1යි 4500ට 1යි 1 2 3 4 ඊට පස්සේ සැසඳීමත් සමග මේ පීවරට 1යි මෙතන ලකුණු 5ක් එනවා. ලකුණු 5යි. ඒ අනුව සමස්ත ලකුණු හැදෙන්නේ 1 2 2 5. පළවෙනි කොටසට 1යි ඔබට ලැබුණේ 45000ට. දෙවෙනි කොටසට 2ක් හම්බුණා. තුන්වෙනි කොටසට 2ක් හම්බුණා. හතරවෙනි කොටසට 5යි. ඒ අනුව පුතේ පළවෙනි ප්‍රශ්නයේ ලකුණු 10න් කීයද කියලා දාන්න බලන්න. ඒ අතර ඔබට ගැටලු තැනක් තියෙනවා නම් අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න ඕන අහලා ප්‍රශ්න කරලා ඒ කොටස ඒක निराකරණය කරගන්න ඕන. නවෝදයා අවද උත්තර පළවෙනි එකේ හරිද? දුව right. අපි බලමු ප්‍රශ්නාංක 2 දැන්. ප්‍රශ්නාංක 2 ගත්තොත් දරුවනි දැන් මේකේ ප්‍රශ්න රටාව පොඩි වෙනස් වීමක් කරලා තියෙනවා ඒ අවුරුද්දේ. ඔබට පේනවා මේ විභවගත නොවන ප්‍රශ්නයක් තමයි දෙවෙනි ප්‍රශ්නෙට එකතු කරලා තියෙන්නේ ත්‍රිකෝණමිතික වගුභාවිතෙන් හදන්න තියෙන්නේ. ත්‍රිකෝණමිතික වගුභාවිතෙන් ගැටලුවක් දීලා තියෙනවා. ඔන්න බලන්න හොඳට. අපි කියමු ප්‍රශ්නේ. තිරස් පොළවක පිහිටුවා ඇති සිරස් කුළුණක පාමුල සිට මීටර 150ක් දුරින් සිටින කම්පිලට කුළුණේ මුදුන පෙනෙන්න ආරෝහණ කෝණය අංශක 32යි කලා 20කි. මේ කියන කතාව තේරෙන්න ඕන. කුළුණ පාමුලක් කපිලක් සිටින ස්ථාන දෙක අතර
එකම තිරස් රේඛාවේ P නම් ලක්ෂයකට එක් කෙළවරක සවිකල මීටර 120ක් දිග ආධාරක කම්බියක් ඇද සිටින සේ කුළුණ මුදුනට අනෙක් කෙළවර සවි කොට ඇත කියනකොට පැහැදිලි වෙන්න ඕන. කම්බිය තිරසට දක්වන ආනතිය ආසන්න අංශක 52 බව ත්‍රිකෝණමිතික වගුභාවිතයෙන් සොයන්න. අපිට උත්තරයක් දීලා තියෙනවා. ඒ තමයි 32ට ආසන්න වෙනවා කියලා. කපිලගේ උස නොසලකා හරින්න කියලා දීලා තියෙනවා. දැන් පහසු ගැටලුවක් ඔබට. අපි මුලින්ම කරන්නේ මේක රූපික නිරූපණයකට ගන්නවා පුතා. රූප සටහන අපි ගන්න ඕන අනිවාර්යෙන්ම. අපි බලමු. මේ තමයි තිරස් පොළව මේ සිරස් කුළුණ කියලා අපි ගමු. මේ කපිල ඉන්න තැන මෙතන කපිල ඉන්නවා. කපිලගේ උස සලකන්නේ නැහැ. එතකොට කපිලට මේ සිරස් කුළුණේ මුදුන පේන ආරෝහණ කෝණය තමයි අංශක 32යි කලා 20. ඊට පස්සේ මේකේ කම්බියක් ඇදලා තියෙනවලු මේ විදියට. ඒකේ කෝණය අපි දන්නේ නැහැ. කෝණය අපි θ කියලා ගමු. මේ කම්බියේ දිග මීටර 120යිලු. කම්බියේ දිග මීටර 120යි. එතකොට දුවේ පුතේ අපිට ඕනේ මේ තිරසට දක්වන ආනතිය මෙන්න මේ θව තමයි හොයාගන්න ඕනේ. මේ තමයි ප්‍රශ්නාංක 2 රූප සටහන. අපිට උදව් කරන්න කවුද? θව හොයන්න නම් මොකද කරන්න ඕනේ? ඔව් කියන්න බලන්න. සෑමනින් මේ AC පාදයේ ටික මම්ස එක නම් කරගත්තා. නම් කරගත්තා. කොහොමද නම් කරේ? මෙතන දේ දැන්නේ. C මෙතන එතන A සර්. මෙතන B. නෑ සර් එතන ගත්තේ P කියලා. එතන P කියලා ගන්න කියලා. ඔව් ඒක රූප සටහන. එතන B. එතකොට පුතා මුලින්ම හෙව්වේ මොකද්ද? AC පාදයේ දිග හෙව්වොස්. AC කියන්නේ කුළුණේ උස. ඔව් සර්. කුළුණේ උස අපි H කියලා ගමුකෝ. ඒ සඳහා ඔයා යොදාගත්ත ත්‍රිකෝණමිතික අනුපාතය අපිට මෙතන දුර දීලා තියෙනවා නේද? මේ අතර දුර කොච්චරද? 150 මීටර. ඔව් මීටර 150යි නේ. එහෙනම් අපි AC නැත්නම් H කුළුණේ උසනේ. ඔව් H සෙවීම. ඒ කියන්නේ කුළුණේ උස. මොකද්ද ගත්ත ත්‍රිකෝණමිතික අනුපාතය අභිෂ? ටැන්ජන්ට්. tangent. tan 32යි කලා 20 සමානයි h බෙදීම 150. කීයද ඔයාට ආවි tan 32යි කලා 20? 0.633 බිංදුව.
එච්චෝ හොයන්න ඔයා මොකද කරේ එතකොට? 6යි 3යි 3යි බිංදුව ගුණ කරා 150 නේ. 150. කීයද ආවේ ඔයාට උත්තරේ? ඒක සර් දශම අයින් කළා මම ගුණ කරේ දශම ස්ථානයට වැටෙවුවාම 94.95ක් ආවා. 9යි 4යි 5යි 9යි 5 94යි 9යි 5. 9යි 5. මෙයා 15න් ගුණ කරාම 9යි 4යි 9යි 5යි මෙතන අපිට බිංදු දෙකක් එනවා නේ. දශම ස්ථාන හතරක් වෙන් කරන 1 2 3 4. එතකොට h එන්නේ 94.95 මීටර නේ. ඒක ආවද? ඒක තමයි පුතාට ආවේ. ඊළඟට මොකද කරේ? ඊට පස්සේ සර් APC සමාන අංශක 52 බව පෙන්වීම කියලා ලියාගත්තා. මෙතන දැන් 94.5යි 9යි 5යි. දැන් අපිට ඕනේ ඇත්තටම තීටවනේ. ඔව්. ඊට පස්සේ ඔයා තීට සෙවීම කියලා ගත්තා. අංශක තීට සෙවීම. ත්‍රිකෝණයේ ACP ත්‍රිකෝණේ මෙතන h සෙවීම අපි ගත්තේ ACB ත්‍රිකෝණේ. ඔව්. එතකොට එතන ගත්තේ කොහොමද? මොන අනුපාතයේද? sin. sin. ඔව් සර් sin sin θ සමානයි 95 කියලා ගත්තේ සර් 95 බෙදීම 120. 95 කියලා ගත්තේ 95 බෙදීම ඒක ආසන්න දශමයට 52 කියලානේ තියෙන්නේ සර්. ඒ හින්දා 95 කියලා ගත්තා. කියලා තියෙනවද මේගොල්ලෝ වට යන්නේ කියලා? ඔව් සර් ආසන්න දශමයට අංශක 52 බව පෙන්වන්නේ. ඔමිනකෝ දැන් මෙතන කියලා තියෙනවද මෙතන කුළුණේ උස ආසන්න මීටරයට අරගෙන හදන්න කියලා? අපෙන් අහන්නේ මෙතන තීට කෝණයගේ ආසන්න අංශකයටනේ. තීට කෝණයගේ ආසන්න අංශකයට හදනකොට අපිට h ආසන්නව ගන්න කියලා කොහෙවත් කියලා නෑනේ. තීට ආසන්න ගන්න අපි උත්තරේ ගත්තට පස්සේනේ. අන්න එතන වැරද්දක් කරගෙන තියෙනවා. මෙතනදී අපි AC සඳහා ආපු වගේ කොහෙත්ම වැටීමට ලක් කරන්න යන්න එපා. තේරුණාද? අපිට එතන ආසන්න අංශකයට කියලා තිබුණත් ඒක අපි ගන්න ඕනේ 97.95න් තියාගන්න එක තමයි හොඳම දේ. තේරුණාද ආදීශ? ඔව්. ඒකට මෙතන ඉන්න ඕනේ 94.95 බෙදීම 120. මෙන්න මේක අපි බෙදා ගන්න ඕන. මේක අපිට බෙදා ගන්න පුළුවන් ඕන ලඝු ගණක වලට යන්න පුළුවන්. නැත්නම් දීර්ඝ බෙදීමේ යන්නත් පුළුවන්. නේ? ඒ කියන්නේ 9495 අපිට බෙදන්න තියෙනවා 120. 120 නෙවෙයි මෙතන තව බිඳු දෙකක් එනවනේ. 12000න් බෙදන්නේ. ඔයාට ඕක බෙදලා ආපුවාම උත්තරේ කීයද ආවේ? ඔයාගේ අගේ 94 95 කියලා ගත්ත එක. සර් මට ආවේ 0.791666. 0.79යි. ඔව්. 1යි 6. 6. එතකොට මීට අනුරූප කෝණේ කීයද ආවේ? අංශක 52යි කලා 20. ඒක 52යි කලා 20. කවුද අපිට කියන්න බලන්න 94.95 120න් බෙදපු දුවේ පුතේ? සර්. ඔව්. කීයද ආවේ? සර් 0.791 0.7යි 9.11 ලංගනක වලින්ද බෙදුවේ? ඔව් සර්.
94.95 බෙදලා තියෙනවා 120 න්. ඔව්. මෙතනදී ඔන්න තේරුම් ගන්න අදීශ කොහෙත්ම වට යන්නේ නැහැ කියලා නැත්තම් වැටීම තුල අපි ආසන්න අගයක් ගන්න. එතකොට එතනදී අපි දශම ගානක් එකතු වෙනව නැත්තම් අතහැරෙනවා. දැන් මෙයා 5කට ගන්නවා කියන්නේ දශම 0.4යි 0.05ක අගයක් අපි වැඩිපුර එකතු කරගන්න. ඒක අවසාන උත්තරයට බලපානවා. ඒ හින්දා මෙතන මේ විදිහටම බෙදා ගන්න ඕන. මේක ලබ්ගණක වලට ගියොත් මෙතන 94.95යි කියන්නේ විද්‍යා අපි ගත්තොත් එම ලඝු 94.95 අඩු කිරීම ලඝු 120 මෙතන ඉන්නේ 1 දිනෙත් කියන්න බලන්න මෙයාගේ ලබ්ගණකේ 1.975 මෙතන ඉන්නේ 2.0 0.792 0.792 විවෘති ගානක් එන්නේ නේ. ඔව් මෙයාගේ මෙයා අඩු වෙනවා 1.975න් 2.0792ක් අඩු වෙනවා. 5න් 2ක් 3යි 17න් 9ක් 8යි 16න් 7ක් 9යි 8යි 1න් 2ක් අඩු වුණාම විවෘති 1යි. විවෘති 1.8යි 9යි 8යි 3 දිනෙත් ආවේ. ඔව් සර් මට කියන්න මෙයාගේ ප්‍රතිලඝු 0.791 1 මේ තමයි sin theta. එහෙනම් theta බලන්න මේකේ sin inverse බලන්න. 7.9 කොයිද තියෙන්නේ? අංශක 52යි කලා 17 අංශක 52යි කලා 17. ඔව් අර අවස්ථාවේදී කලා 22ක් නේද අදීශ ආවේ? 20යි ඔව්. එතන වෙනස් වීමක් තියෙනවා. අංශක 52යි කලා 18 ගන්න බැයිද? 18ක් එනවද? මධ්‍යනාන්තර තීරුවේ කොහොමද වෙන්නේ මේක? 7.9 තියෙනවද සයින් වල? නෑ සර් කීයක් අඩුයිද? අඩු එක විදිහට 17 මං ගත්තේ කීයක් අඩුයිද එතකොට? අවශ්‍ය 13ක් මදි සර් 13ක් මදි. එතකොට ඔයා 13 නෑ මධ්‍යනාන්තර තීරුවේ. මධ්‍යනාන්තර තීරුවේ 13ක් නෑ නේද? නෑ සර් 12යි 14යි ඇති 12යි 14යි නේ. එතකොට ඔයා ගත්තේ 12. ඔව් සර් ඔව් 18 අරන් තිබුණත් ළමයා වැරදි නෑ. මධ්‍යනාන්තර තීරුවේ වැඩි පැත්තෙන් හෝ අඩු පැත්තෙන් ආසන්න අගේ ගන්න පුළුවන් 17 තමයි එන්න ඕනේ. 21ට දෙන්නේ නෑ ආදීශ. 20 නේද කිව්වේ? ඔන්න බලන්න ලකුණු අඩු වෙන විදිය. එතකොට අන්න අපි එනවා එම නිසා තිරසට දක්වන ආනතිය දැන් මෙතන තමයි අපි වැටීමට ලක් වෙන්නේ. මෙතන අපි වැටීමට ලක් කරනවා. වැටීමට කියන්නේ මෙහෙම. මෙතනදී ඔබ සැලකිලිමත් වෙන්න ඕන. ආනතිය ආසන්න අංශකයට. එහෙනම් තීටා ආසන්න අංශකයට එන්නේ 52යි හේතුව කලා 17 කලා 30ට වඩා අඩු නිසා. ඔන්න ඔහොම ලියවෙන්න ඕන මේ කලා 17 කලා 30ට වඩා අඩුයි. මොකද කලා 60ක් කියන්නේ අංශකයයි. එතකොට මෙයා අංශක භාගයට වඩා අඩුයි නේ 30යි කියන්නේ. ඒ හින්දා මෙයා 52යි. ඔන්න ඔහොම. ඊට පස්සේ අපි ලියනවා වාක්‍යය
කම්බිය තිරසට දක්වන ආනතිය එම නිසා මට ඊට පදින්න මෙතට ගන්නවා. එම නිසා කම්බිය තිරසට දක්වන ආනතිය අංශක 52 ආසන්න අංශක 52ක් ආසන්න අංශක 52ක් වේ කියලා ලියවෙන්න ඕන. ඔන්න ඔය විදිහට. එතනදී තමයි ලබන පාඩම තමයි මේ අතරමැද වැටීම කරන්නේ නැහැ කියලා නැත්තම් හරි හොඳට මතක තියාගන්න. මෙන්න මේ රූපයේ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා නම් 120 32යි කලා 20 මීටර 150 තොරතුරු තුනම තියෙනවා නම් එක ලකුණයි. මේ තොරතුරු තුනම තියෙනවා නම් එකයි. ඊට පස්සේ දරුවනි එකයි නෙවෙයි දෙකක් එනවා පුතා ලකුණු දෙකයි. තොරතුරු ඒ තුනම තියෙනවා නම් ලකුණු දෙකයි. මෙන්න මේ ටැන්ජන් අනුපාතය නිවැරදිව දැක්වීමට එකයි. tan අගයට එකයි. 63.3.150න් ගුණ කරන බව පෙන්නනවට එකයි. 94.95ට එකයි. sin අනුපාතයේ මෙන්න මේක මේ විදිහටම තියෙන්න ඕන එකයි. ඊට පස්සේ sin θ සමානයි 0.79 එකට එකයි. 52යි කලා 17ට එකයි. ඊළඟට මෙන්න මේ සැසඳීමත් සමග 52ට ආසන්න වේ කියලා කිව්වොත් එකයි. මේ සැසඳීම අත්‍යවශ්‍යයි. මොකද මේ උත්තරේ අපිට දීලා තියෙනනේ 52ට ආසන්න වේ කියලා ඒකයි ලිව්වා කියලා ලකුණ හම්බ වෙන්නේ නැහැ. මෙතන සැසඳීම 30ට වඩා අඩු බව පෙන්නයි. එතකොට බලන්න සමස්ත ලකුණු කීයක් එනවද කියලා. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි මෙතන 1යි 10යි 2 3 4 5 6 7 8 9 10යි මෙතන මේ අංශ කලා 17 30ට වඩා අඩු බව සඳහන් කරනවාට තමයි මේ ලකුණ එන්නේ. අන්න ඒක තේරුම් ගන්න. ඒ අනුව සමස්ත ලකුණු 10න් කීයද කියලා දාන්න. ප්‍රශ්නාංක 2 දරුවෝ. ඔව්. සර් කුළුණේ උස ත්‍රිකෝණ දෙකේම මේ ත්‍රිකෝණමිතික අනුපාත වලට මේ පොදු වෙන හින්දා මේ ඒ දෙක එකට එකතු කරලා සමාන කිරීමක් කරලා උක්ත කරලා ගන්න පුළුවන් නේද කෝණේ? ඔව් ඒකත් හරි. ඒ කියන්නේ අතන sin වලින් ගන්න පුළුවන්. sin නෙමෙයි අතන h මූලික කරගන්නවා. දෙන්නගේ මේ h මූලික කරගෙන ඊට පස්සේ h හොයන්න නැතුව යන්නත් පුළුවන්. h හොයන්න නැතුවත් යන්න පුළුවන්. එතකොට දරුවනි අපි ප්‍රශ්න රටාව පොඩි වෙනසක් තියෙනවා මේ පේපර් එකේ නේද? මේ පේපර් එකේ ප්‍රශ්න රටාවේ වෙනසක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නයේ ත්‍රිකෝණමිතිය ගන්න ඇතුළත් කරා විවගත නොවන ආකාරයේ ප්‍රශ්නයක් විදියට. ඉතින් ඒ තුල ඔයගොල්ලෝ මං හිතන්නේ මං කියපු දේවල් පිළිගන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද පේපර් මාකින් වලදී පිළිතුරු වාස්තවිකයි ස්ථීර පිළිතුරු දෙන්නේ. දැන් මෙතන 17 18 තිබුණොත් විතරයි ලකුණු හම්බ වෙන්නේ. තේරුණාද? අන්න එහෙමයි. මේ සැසඳීම අත්‍යවශ්‍යයි. මේක මම හිතන්නේ ඔබේ මග හැරිලා ඇති. දිනෙත් මේ සැසඳීම කරාද? ඔව් සර්. ඔව් මෙන්න මේවා තමයි ඔයගොල්ලෝ අල්ල ගන්න ඕනේ. කෝණයක් අපි ආසන්න ලෙස දක්වනකොට සාමාන්‍ය වැටීම නෙවෙයි අපි කරන්නේ. කෝණයක් අපි ආසන්න ලෙස දක්වනකොට අපි කලා 30ත් එක්ක තමයි සැසඳීම කරන්නේ. කලා 30ත් එක්ක 30ට අඩු නම් ඒ අදාළ කෝණයමයි. 30 හෝ 30ට වැඩි නම්
අපි අංශකයක් එකතු කරනවා. ඒ කියන්නේ භාගයට වඩා වැඩි කියන තැනේ ඉඳන්. තේරුණාද? අන්න ඒ කාරණාව. හරි දරුවෝ. අපි එනවා ප්‍රශ්නාංක 3ට දැන්. ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3 එන්නේ කුලක. ඒකෙත් ප්‍රශ්න රටාවේ ලොකු වෙනසක් පෙන්නනවානේ. තුන්වෙනි ගාන කුලක. අපිට මම හිතන්නේ මෙහෙම තීති හදන්න පුළුවන් වෙයි වගේ. බලමු. අපි ඉස්සෙල්ලා ගැටලු හොඳින් කියමු. එක් දිනකදී පළතුරු බීම වෙළඳසැලකින් පළතුරු බීම වර්ග මිලදීගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඇතුළත් අසම්පූර්ණ වෙන්න උපසටහනක් පහත දැක්වේ. ශීතකල බීම මිලදීගත් කණ්ඩායම ඉන්නවා, අඹ මිලදීගත් අය ඉන්නවා, දොඩම් බීම මිලදීගත් අය ඉන්නවා. අපිට පැහැදිලිව පේනවා දොඩම් බීම මිලදීගත් අය අඹත් මිලදීගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි ශීතකල බීම මිලදී ගත්ත අයත් ඉන්නවා. මේ තුන් වර්ගයේම මිලදී ගත්ත අය ඉන්නවා. අඩුම තරමේ දෙකක්වත් ගත්ත අය ඉන්නවා. එකක් ගත්ත අයත් ඉන්නවා. කිසිවක් නොගත්ත අයත් ඉන්නවා මෙතන. වෙළඳසැලීම් බීම මිලදී ගත් පිරිසෙන් 36 දෙනෙක් අඹ බීම මිලදී ගත් අතර ඔවුන්ගෙන් 25 දෙනෙක් දොඩම් බීම මිලදීගෙන ඇත. ශීතකල බීම මිලදී ගත් 46 දෙනාගෙන් 24 දෙනෙක් අඹහා දොඩම් මිලදීගෙන තිබුණි. ඔන්න ඔය විදිහට කාරණා කීපයක් කියලා ඔබේ ප්‍රශ්න පහක් අහනවා. ප්‍රශ්න පහකට අදාළ විසඳුම් අහන්න. මම මෙතන මේක උදව් කරගෙන කරන්න තමයි හදන්නේ. හැබැයි ඔබ වෙන්න උපසටහන උත්තරපත්‍රයේ වෙනම පිටපත් කරගෙන තියෙන්න ඕන පුතා. හරි? වෙනම පිටපත් කරගෙන තියෙන්න ඕන. උත්තරපත්‍රයට එන්න ඕන වෙන්න උපසටහන අනිවාර්යයෙන්. කුලක දැනුම භාවිතයෙන් ගැටළු විසඳීමේදී අපිට තියෙන හොඳම මෙවලම තමයි වෙන්න උපසටහන. එතනදී ප්‍රදේශ නිවැරදිව හඳුනාගෙන අපි පුරවමු බලන්න. වෙළඳසැලෙන් බීම මිලදීගත් පිරිසෙන් 36 දෙනෙකු අඹ මිලදීගත් අතර 36 දෙනෙක් අඹ ඒ කියන්නේ මෙතනට අපි 36 දාන්නේ. ඔවුන්ගෙන් 25 දෙනෙක් දොඩම් බීම මිලදීගෙන ඇත. ඔවුන්ගෙන් 25 දෙනෙක් දොඩම් බීම මිලදීගෙන ඇත. ඒ කියන්නේ මෙතන 25යි. ශීතකල බීම මිලදීගත් 46 දෙනාගෙන් ශීතකල බීම 46 දෙනාගෙන් 24 දෙනෙක් අඹහා දොඩම් බීම මිලදීගෙන තිබේ. 24 දෙනෙක් අඹහා දොඩම් බීම. ඒ කියන්නේ මේ තෙවර්ගයේම බීපු අය 24යි. ඔන්න ඔය විදිහට එන්නේ. අපි ලකුණුත් දාගෙන යමු. මේකේ 9 24 1 2 අපිට මේ ප්‍රදේශ හොයන්න වෙනවානේ. අපි මේ ප්‍රදේශ ටික හොයමු. මේ ටික ඕන. මේ ටික ඕන. මෙතනින් 25න් 24ක් අඩු කරාම මෙතන 1යි. 46න් මේ දෙකේ එකතු අපි අඩු කරනවා. 46න් එතකොට 13යි 24යි. එතන 46න් අඩු වෙනවා 35ක්. 37ක්. ඒ කියන්නේ 9ක්. එතකොට අපිට මෙතන එනවා 9ක්. ඔන්න ඔහොමයි පුතේ. ඒ අනුව ලකුණු ලැබෙන්නේ 9 24 1 මෙතන දෙන්නෙක් එනවානේ. මෙතන ඔබේ උත්තරේ දෙන්නෙක් එනවා. ඇයි
මෙතන 36යි 36න් අඩු වෙනවා 25ක්. එතකොට 36න් මේ 25 අඩු වුණාම 11ක් එනවා. ඒ 11න් මෙතන 9යි නම් මෙතන දෙන්නෙක් එනවා. මෙතන දෙන්නයි. පැහැදිලි? එතන දෙන්නයි. ඒ අනුව ඔබට ලකුණු ලැබෙන්නේ මෙතන 9ට 9 24 1 2 දැක්වීමට 9 24 1 2 දැක්වීමට පුතා එක ගානේ ලකුණු 4ක් තියෙනවා. ලකුණු 4ක්. එක ගානේ ලකුණු 4යි. ඊළඟ ප්‍රශ්නය එදින පළතුරු බීම මිලදීගත් පාරිභෝගිකයෝ ගන්න කීයද? පළතුරු බීම මිලදීගත් පාරිභෝගිකයෝ ගන්න. අපි දන්නවා සර්වත්‍ර කුලකයේ අවයව ගණන අහන්නේ. එතකොට ඔබ දන්නවා 36යි 13යි 5යි. ওই ටික එකතු වෙනවා. 36 කිව්වම මේ කවිය ඔක්කොම ටික එනවා. ඊට පස්සේ 13යි 5යි. 6 3 9 5යි 14යි 3යි 4යි 1යි 5යි ඔක්කොම 54යි දරුවෝ. මෙතන ඔබේ උත්තරේ 54යි. 54යි. ඒක අපිට මේකේ මෙහෙමත් පෙන්නන්න පුළුවන්. එතකොට එතන ලකුණු වෙන් වෙන්නේ 1යි. ලකුණු 1යි. ඊළඟ ප්‍රශ්නය අහනවා පැමිණ පිරිසෙන් කී දෙනෙක් සීත නොකළ අඹ බීම මිලදී ගත්තේද? සීත නොකළ අඹ බීම සීත නොකළ අඹ බීම බීපු අය ගණන දරුවනි දෙන්නයි. නෑනේ. මෙතනත් ඉන්නවනේ අඹ මෙයත් බීලා තියෙනවනේ සීත නොකළ අඹ බීම 2යි 1යි 3යි. සීත නොකළ 1යි 2යි මේ දෙන්නම අඹ බීම බොනවනේ. එතකොට සීත නොකළ අඹ බීම බීපු අය 1යි 2යි පුතේ 3යි ඔබේ උත්තරේ. අවද දිනෙත් උත්තරේ. එතකොට එදට ලකුණු එනවා 1ක්. 1යි. ඊළඟට ඔබට කියනවා අඳුරු කර ඇති ප්‍රදේශයේ කුලක අංකණයෙන් ලියා දක්වන්නලු. අඳුරු කර ඇති ප්‍රදේශයේ කුලක අංකණය. හොඳට බැලුවොත් අපිට මේ අඳුරු කරපු තියෙන ප්‍රදේශයේ කුලක අංකණය. මේක B කියන කුලකයටත් අයිති නෑ C කියන කුලකයටත් අයිති නෑ. හැබැයි ඒට අයිති. ඒ කියන්නේ පුතා මේ C කියන කුලකයේ තියෙනවා B කියන කකුලකේ තියෙනවා. ඔන්න බලන්න මේ ඉන්නේ C මේ ඉන්නේ B. එතකොට මේ දෙන්නටම අයිති නැහැ. ඒ දෙන්නටම අයිති නැති ප්‍රදේශය තමයි මේ. ඒ කියන්නේ B මේලයේ C ගේ අනුපූරකය. මම මේ ඔබට පෙන්නුවේ B මේලයේ C ගේ අනුපූරකය. ඒකේ අපි ඒ කුලකයේ තියෙන ඔන්න ඔහොම. ඔන්න ඔහොම. එතකොට B මේලයේ Cට අයිති නෑ Aට අයිති කිව්වොත් පුතා මෙන්න මේ ප්‍රදේශය තමයි හරියට මේ. මෙන්න මේ දිග. මේ අපි ගත්තොත් එහෙම A B C A කියන කුලකයට අයිති. එහෙනම් මේම ඡේදනය එන්න ඕනේ. ඒ දෙකකට පොදු. ඔබේ උත්තරය
බලන්න නිවැරදිද කියලා. B මේ මට ඉඩමදින්ද මේ හරිය ලියනවා. B මේලයේ C ගේ අනුපූරකය ඡේදනය A. ඔන්න ඔහොමයි. මේ අඳුරු කළ ප්‍රදේශයේ කුලක අංකණයෙන් පුතේ B මේලයේ C අනුපූරකයේ ඡේදනය A. එතන ඔයගලන්ට ලකුණු දෙකයි හම්බ වෙන්නේ. 2 හෝ 0යි මතක තියාගන්න. 2 හෝ 0යි. ආයේ ඒක අතරමැද කෑලි වලට දෙන්නේ නැහැ. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5 දොඩම් බීම මිලදීගත් සංඛ්‍යාවේ ශීත නොකළ බීම මිලදීගත් සංඛ්‍යාවෙත් එකතුව 50ක් බව පෙන්වන්නලු. ඒ කියන්නේ දොඩම් බීම මිලදීගත් සංඛ්‍යාවේ ශීත නොකළ බීම මිලදීගත් සංඛ්‍යාවෙත් එකතුව. දොඩම් බීම මිලදීගත් සංඛ්‍යාවේ ශීත නොකළ බීම පමණක් මිලදීගත් සංඛ්‍යාවේ ශීත නොකළ අඹ බීම පමණක් ශීත නොකළ අඹ බීම ශීත නොකළ අඹ බීම දොඩම් මිලදීගත් සංඛ්‍යාව 25යි. හරි. ශීත නොකළ අඹ බීම කියන්නේ දෙන්නයිනේ. එතකොට ඔන්න ප්‍රතිශතය මම මෙතන ගන්නම්. උඩට එන්නේ පුතේ 25 එකතු කිරීම 2. ඒ තමයි දොඩම් බීම ගත්ත අය ඉන්නවා 25ක්. ශීත නොකළ අඹ බීම ගත්ත අය දෙන්නයි. ඒක බෙදන්න ඕන මුළු පිරිස 54න් ගුණ කරන්න ඕන 100%. ඔක තමයි ප්‍රතිශතය. එතකොට ඔබට පේනවා 25යි 2යි 27. 27 බෙදීම 54 ගුණ කිරීම 100%. 27යි 54යි කියන්නේ හරියටම දෙගුණයක්. දෙවරක් 1යි දෙවරක් 50යි. දුවේ පුතේ ඔබේ උත්තරේ 150යි. ආවදේක. 150ක් බව පෙන්නන්න කියලා නෙති. 150 එන්නම ඕන එතකොට. එතනට ලකුණු දෙන්නේ ලකුණු 2යි. එකක් තමයි ළමයා 27 හඳුනා ගැනීමට. මෙන්න මේ 27 හඳුනාගත්තට එක ලකුණක් දෙන්න. 27 හඳුනාගත්තට ඊළඟට ප්‍රතිශතය ගත්තට එකයි. ලකුණු 2යි. 4යි 5යි 6යි 7යි 8යි 8යි 2යි 10යි. ඔන්න ඔහොම. ගැටලුවක් තියෙනවා නම් අහන්න. අනිවාර්යයෙන්ම වෙන්න උපසටහන ඔබේ උත්තර පත්‍රයට එන්නම ඕන මතක තියාගන්න. හරි. අපි එනවා පුතා ප්‍රශ්නාංක 4ට දැන්. ප්‍රස්තාර ගැටලුවනේ. ප්‍රස්තාර ගැටලුව. මට එනම් විනාඩියක් දෙන්න වෙනවා ප්‍රස්තාරයේ අඳින්න සුදුසු පණ්ඩාංක තලයක් හදා ගන්නටම්. විනාඩියක් දෙන්න ඔයගොල්ලන්ගේ උත්තර සූදානම් කරගන්න.
හරි දරුවනේ. ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද තියෙන්නේ? දිනේ ප්‍රස්තාර කාටීසිය කණ්ඩාංක තලයේ ෂෙයා වෙලාද ඔයගලන්ට? ඔව් සර්. එහෙමනම් අපි ප්‍රස්තාර ගැටලුවට යන්න හදයි. මේකේ දීලා තියෙනවා දුවේ පුතේ y සමානයි x එකතු කිරීම එකේ වර්ගය අඩු කිරීම 5. මේක නම් දැක්ක ගමන් අපිට මෙයාගේ පුරෝකථනය කියන්න කරන්න පුළුවන්. නේද? මෙයාගේ ඉස්සරහා ධනින්ද මෙයා අවමයක් සහිත පරාවලය. අවමගේ ඍණ 5යි. සම්මිතික අක්ෂයේ සමීකරණ x සමානයි ඍණ 1යි. අවම ලක්ෂයේ කන්දාංකයේ ඍණ 1, ඍණ 5. අවමයක් සහිත පරාවලයක්. හොඳටම පැහැදිලි. අපිට කියනවා අගේ වගුවේ x සමානයි ඍණ 1 වෙනකොට අපෙන් අහනවා y ගේ අගේ. මෙම දීලා තියෙනවා අගේ වගුව. pt 1 2 3 4 5 6 7 1 2 3 4 එතකොට දරුවනි මෙතන ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 y ගේ මෙතන 4 දීලා තියෙනවා ඍණ 1 තියෙනවා ඍණ 4 තියෙනවා මෙතන දීලා නැහැ ඍණ 1 4 නෑ ඔන්න ඔහොමයි. ඔබෙන් අහනවා ඍණ 1 වෙනකොට කීයද කියලා. ඉතින් පැහැදිලිව පේනවනේ මෙතන ඍණ 1 ආදේශ කරාම මෙයා බිඳුව වෙනවා. මෙයාගේ උත්තරේ ඍණ 5යි නේද පුතේ? ඍණ 5යි. x සමානයි ඍණ 1 වෙයිත y අගේ සොයා. මේ පළවෙනි ප්‍රශ්නෙට. සොයා කුඩා බෙදුම් 10කින් ඒකක එකක් නිරූපණය වලසේ ප්‍රස්ථාරය අඳින්නලු. ඔව්. බලමු ප්‍රස්ථාරය කොහොමද එන්නේ කියලා. y සමානයි වරහන් x ධන 1 වරහන් වහලා ඊට පස්සේ වර්ගය අඩු කිරීම 5. ඔන්න ඔහොමයි ප්‍රස්ථාරයෙන්. අපි කිව්වේව හරි අවමයක් සහිත පරාවලයක්. එතකොට දුවේ පුතේ මේ තමයි රෝමී ඉලක්කම් අංක 2ට උත්තරය. ඔබේ ප්‍රස්ථාරයේ අක්ෂ නම් කරලා තියෙන්න ඕන ලක්ෂ ලකුණු කිරීම මේ ඔක්කොම. ඊළඟට අපිට කියනවා y වැඩි වෙන පරිදි හා ඍණ 1 3 අතර වන x යගේ ප්‍රාන්තරයේ සොයන්න. ඍණ 1 3 ධන 3 ඍණ 1 ධන 3 ස්ථාරේ පොඩි කරන්න වෙනවා. ඍණ 1 ධන 3 y ඍණ 1
එතකොට ඍණ 1යි ධන 3යි අතර y වැඩි වන පරිදි ඒ කියන්නේ මෙන්න මේ කොටස y ඍණ 1යි ධන 3යි අතර මෙන්න මේ කොටස ඔය අහන්නේ මෙතන ඉඳන් ඔහොම වැඩි වන පරිදි යන කොටස මෙන්න මෙතන ඉඳන් ධන 3 වෙනකම් y ගේ අගය ඍණ 1 සිට ධන 3 ඒ කියන්නේ මෙතනට වෙනකම් අන්න මෙන්න මේ කොටස y ගේ අගය ඍණ 1 ඉඳන් 3 තෙක් වැඩි වන y වැඩි වන පරිදි x ගේ ප්‍රාන්තරය අහන්න. දැන් මෙන්න මේ කොටස. දැන් මේ අඩු වෙන කොටසකුත් තියෙනවා. මේ අහන්නේ වැඩි වෙන පැත්ත. දැන් සිතේ යන්නේ මේ විදිහටනේ. අඩු වීගෙන ඇවිල්ලා අඩුම වෙලා වැඩි වීගෙන යනවා. මේ වෙන්න මේ කොටස අහන්නේ. ඉස්සරහන්නේ ඉස්සර දැන් මෙතන තියෙන විශේෂත්වය දැන් මෙතන y ගේ වෙනස් වීම දීලා x අහන්නේ. y ගේ වෙනස් වීම දීලා x අහන්නේ. එතකොට ඔබ x හොයා ගන්න ඕන x ගේ කන්දාංකමේ. එතකොට මෙතන ඔබට පේනවා මෙතන x ගේ කන්දාංකය 1යි. මේ කඩේරි ඇඳලා තියෙන්න ඕන ඔබ. ප්‍රස්තාරේ භාවිතා කරපුවාට සාක්ෂි තියෙන්න ඕන. ඊට පස්සේ මෙතන එතකොට මෙතන ඔයගලට පේනවා මෙතන 1යි මෙතන පොයින්ට් එක නම් මට එක කොටුවක් කියන්නේ 0.2යිනේ එක කොටුවක් 0.2යි ඔබට එන්න ඕන 1.8 හරිද 1.8 එතකොට උත්තරේ ගන්නේ x පවතින්නේ 1ත් 1.8ත් අතර ඔන්න ඔබයි උත්තරේ මොකද කියන්නේ දුවල පුතාලා ඔයගොල්ලෝ මේ උත්තරේ ගත්තද මෙන්න මේ ප්‍රාන්තරය x මෙන්න මේ ප්‍රාන්තරය තුල තමයි y ගේ මෙන්න මේ වෙනස් වීම දකින්නේ y වැඩි වීගෙන යනවා ඍණ 1 ඉඳන් ධන 3 තෙක් y වැඩි වීගෙන යනවා ඍණ 1 ඉඳන් ධන 3 තෙක් මේ වැඩි වීගෙන යනවා ඒ වැඩි වීගෙන යනකොට x ගේ ප්‍රාන්තරය වෙන්නේ 1 ඉඳන් ඍණ 8 අතර පවතින්නේ ඔය විදියට ඔබ ඒක හරියට තේරුම් නොගත්තා නම් මේ විදියට හඳුනා ගන්න ඕන මෙතන දරුවනි මම ලකුණු දීගෙන යන්නම් මෙතනට එක ලකුණක් එනවා ප්‍රස්ථාරයට ලකුණු 3ක් එනවා ඔබ සුපුරුදු පරිදි දන්නවා ප්‍රස්ථාරයට ලකුණු 3 කොහොමද එන්නේ කියලා අක්ෂ නම් කිරීම ක්‍රමාංකණයට 1යි නිවැරදි ලක්ෂ 6කටවත් 1යි සුමට වක්‍රයට 1යි ඊට පස්සේ මේ ප්‍රාන්තරයේ පරාසය ඔබ හරිනම් ලකුණු 2යි 2 හෝ බිඳුවයි ඒකත් මතක තියාගන්න එහෙනම් හරි කල්පනාවෙන් මේක ලියවෙන්න ඕන ඊළඟට අපෙන් අහන්නේ මොකද්ද ප්‍රශ්නේ ඊළඟට අපිට කියනවා තුන්වෙනි ප්‍රශ්නේ රෝමී ලකම් අංක 3 ප්‍රස්ථාරයේ ඒකක එකකින් සිරස්ව ඉහළට විස්ථාපනය කළ විට සමීකරණය මේ ආකාරයට ඒ කියන්නේ කොයි ආකාරයකටද y සමානයි x ධන a වාරයක් x ධන b ආකාරයට ලියා ab ගුණිතය සඳහා ඍණ නිකිලයක් ලැබෙන බව පෙන්නනවා ab වැඩ දෙකක් කියනවා මෙයාව ගෙනියනවලු ඉහළට ගෙනියනවලු
විස්ථාපනය කරනවලු සිරස්ව ඉහළට ඒකකයක් මේ ප්‍රස්ථාරය අපි ඔකට කියන්නේ උත්තරණ පරිණාමනයක් නේද දරුවනේ ඉහළට ගෙනියනවා මෙයාව ඒකක එකක් එතකොට නවශිතේ ප්‍රස්ථාරය අපිට ගන්න පුළුවන් මේ විදියට නවශිතේ ප්‍රස්ථාරයේ එන්නේ y සමානයි x ධන 1 වර්ගය අඩු කිරීම 5 කියන එකට එකතු වෙනවා ඒකක එකක් ඉහළට යන ඉඳ පිහිටීම වෙනස් වෙයි. එතකොට අපිට එනවා මෙයාව x ධන 1 වර්ගය ඍණ 4. අපිට ඔය විදිහට එන්නේ. දැන් මේක අපි ප්‍රසාරණය කරොත් x වර්ගය ධන 2යි x ධන 1 ඍණ 4. පළවෙනි පදයේ වර්ගය පද දෙක ගුණ කරලා දෙකෙන් ගුණ කරන අවසාන පදයේ වර්ගය. එතකොට පුතා එනවා x වර්ගයේ ධන 2යි x ඍණ 3. මෙයාව අපි දැන් සාධක විදියට හදාගන්න. ඍණ 3ේ සාධක යුගලයක් හොයනවා එකතු කරාම දෙකක් හැදේ. එතකොට ඔබ දන්නවා ධන 3 වරක් ඍණ 1. එතකොට මෙතන එනවා x ධන 3යි මෙතන එනවා x ඍණ 1යි. මේ y. නේ x ධන 3යි x ඍණ 1යි. ඕක අපි මේ විදියට ලියනවා. ඔන්න බලන්න. අපිට දීලා තියෙන එකට ගලප ගන්න එපා. x ධන 3යි මෙතන අපි ලියනවා x ධන ඍණ 1යි කියලා. ඔන්න. x ධන ඍණ 1යි. මොකද මේ ධන a ධන b නේ තියෙන්නේ. ධන a ධන b නම් මෙතන x ධන ඍණ 1යි. ධනයි ඍණයි ඍණ 1 වෙන්නේ. එතකොට මේක ab කවුද? a කියන්නේ 3යි b කියන්නේ ඍණ 1යි. a කියන්නේ කවුද? 3යි b කියන්නේ ඍණ 1යි. ඔය දෙක මාරු වුණත් ගැටලුවක් නැහැ. එම නිසා ab ගුණිතය කීයද? ab ගුණිතය 3 ගුණ කිරීම ඍණ 1යි. a කියන්නේ ඍණ 3යි. ab ගුණිතය ඍණ 3යි. මේ නවශිතය. පැහැදිලිද? උත්තරණය වෙනවා කියන්නේ උත්තරණය කියන්නේ සරල රේඛීය චලිතයක් ඔස්සේ ඉහළට විස්ථාපනය කරනවා. අපි සරල රේඛීය චලිතයක් ඔස්සේ ඉහළට ගෙනියනවා. ඉහළට ඒකක එකක් යනවා කියන්නේ පුතා පිහිටීම තමයි වෙනස් වෙන්නේ. ඉහළට යනකොට අපි ධන කියලා ගන්නෙ, පහළට යනකොට ඍණ කියලා ගන්නෙ. එතකොට ධන එකක් අපි මෙතන එකතු කරා. ඊට පස්සේ අපි බීජගණිතයට ගියේ. ප්‍රසාරණය කරලා අපි ඊට පස්සේ සාධක හොයාගත්තා. එතකොට ඔබට පේනවා මෙතන AB ගුණිතේ ඍණ 3ක් බව. එතකොට ලකුණු පිරිනැමීම කරොත් මෙන්න මේ අවස්ථාව ඔබ නිවැරදිව ගත්තනම් කොයි අවස්ථාවද x ධන 3 x ඍණ 1 කියන එක මෙන්න මෙතන. මෙන්න මෙතන පුතා මෙන්න මේක. මෙතනට එක ලකුණක් තියෙනවා AB නිවැරදිව හඳුනාගෙන AB ගුණිතේ ඍණ 3ක් කියලා පෙන්නනවට ලකුණක් තියෙනවා. ඔන්න ඔතන ලකුණක් තියෙනවා. ඔතන ලකුණු දෙකයි. 3යි 4යි 5යි 6යි 7යි 8යි ලකුණු දැන් 8ක් ඇවිල්ලා තියෙනවා. අපි අන්තිම ගැටලුවට ඒකේ. ඉහත අංක 3 ප්‍රස්ථාරයේ ක්‍රමෙන් සිරස්ව ඉහළට විස්ථාපනය කරගෙන ගියොත් AB ගුණිතය සඳහා ලැබෙන අගේ ශුන්‍ය වීමට විස්ථාපනය කළ යුතු අවම ඒකක ගණන කීයද කියලා අහනවා. ඉහළට ඔහොම අරගෙන යනකොට AB ගුණිතය ශුන්‍ය වීමට AB ගුණිතේ ශුන්‍ය වීමට අවම ඒකක ගණන කොච්චරද කියලා අහන්න. AB ගුණිතේ ශුන්‍ය වෙනවා කියන්නේ බිඳුව වෙනවා කියන එක. AB ගුණිතේ ශුන්‍ය වෙන්නේ. මෙයාව ඔහොම ඉහළට ගෙනියනකොට AB ගුණිතේ ශුන්‍ය වෙනවා. දැන් මෙතන මෙයා ඉන්නේ
අපි දැන් ඒකක එකක් ඉහළට ගෙනිච්චා. ඒකක එකක් අපි ඉහළට ගෙනිච්චා. එතකොට අපි ඒකක එකක් තමයි ඉස්සෙල්ලා ඉහළට ගෙනිච්චේ. දැන් AB ගුණිතේ ශුන්‍ය වෙන්න ඕන. x මෙතන වර්ගය ඒකක 3ක් එන්න ඕනනේ. ඒකක 3ක් එන්න ඕන. ඒ කියන්නේ මෙතන බිඳුව හරහා යන්න ඕන. මෙයා බිඳුව හරහා යන්න ඕන. AB කියන්නේ මේ AB කියන්නේ x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ දෙක. x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ දෙක. තේරුණාද? මෙන්න බලන්න මෙහෙම ගන්න පුළුවන්. මෙතන AB කියන්නේ දරුවනේ x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ දෙකනේ ඔය. x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ දෙක. x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ දෙක තමයි අපිට මේ AB වලින් මේ ආකෘතියෙන් පෙන්නන්නේ. නේ? මෙතනින් පෙන්නන්නේ x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ දෙක. එතකොට මෙතන එක ලක්ෂයක් බිඳුව වෙන්න ඕන. බිඳුව වුණොත් තමයි මේ ගුණිතේ බිඳුව වෙන්නේ. මේ ගුණිතේ බිඳුව වෙන්න නම් මේ A හෝ B හෝ බිඳුව වෙන්න ඕන. A හෝ B හෝ බිඳුව වෙන්න ඕන. ඔබට පේනවා මෙතන ඔබට පේනවා මේ දැන් මෙයාම අපි දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මෙතනට ආවොත් එහෙම මෙයාගේ ප්‍රස්ථාරය යන්නේ ওই විදියට. ඍණ 3 හරහා. නේ? මෙතනින් ප්‍රස්ථාරය යන්නේ පුතා ඍණ 3 හරහා යන්නේ ඔහොම. හරිද? ඊට පස්සේ මෙතනින් ඉඳන් බලන්න මෙයා බිඳුවට එනවා කියන්නේ මෙතනින් ඉඳන් ඒකක කීයක් ඉහළට එන්න ඕනද? ඒකක 3ක් ඉහළට ආවොත් මෙයාගේ අවමය වෙන්නේ එතකොට ඍණ 1. ඍණ 1 ඉන්නකොට මෙයා මෙන්න මේ මූල ලක්ෂය හරහා තමයි යන්නේ. මූල ලක්ෂය හරහා යන්නේ. ඒ කියන්නේ මේකේ A හෝ B හෝ බිඳුව වෙනවා. එතකොට මෙයා ඉහළට යන්න ඕන ඒකක 3ක්. ඉහළට යන්න ඕන ඒකක 3ක්. පැහැදිලිද? අවබෝධයෙන් ගන්න ඕන වැඩක්. මේකේ අපි දන්නවා ආකෘතිය y සමානයි x ඍණ a වාරයක් x ඍණ b කියන ආකෘතිය තුල මෙයාව අපිට මෙහෙම ලියන්නත් පුළුවන් x ධන ඍණ a x ධන ඍණ b කියලා. මේ ආකෘතිය තුල AB වලින් නිරූපණය වෙන්නේ කවුරුන්ද? x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ දෙකේ x ඛණ්ඩාංක දෙක තමයි AB වලින් පෙන්නන්නේ. එතකොට මේ x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂවල x ඛණ්ඩාංක දෙකේ ගුණිතය නැත්නම් AB ගුණිතේ බිඳුව වෙන්න නම් මේ එක්කෙනෙක් මූල ලක්ෂය හරහා යන්න ඕන. ඒ කියන්නේ A හෝ B හෝ බිඳුව වෙන්න ඕන. එහෙමනේ වෙන්න ඕන. එතකොට අපි දැන් මේ කරපු එක තුල ටිකක් ගැඹුරින් බැලුවොත් ඔබට පේනවා මේ ප්‍රස්ථාරය ඔබට පේනවා මෙන්න මෙතනදී මේ ඍණ 5 අවම වෙනකොට y කැපෙන්නේ ඍණ 4දී. එතකොට අපි දැන් ඒකක එකක් ඉහළට ආවහම මෙයා මෙතනට එන්නේ අවමේ ඍණ 4යි. එතකොට y අක්ෂය කැපෙන්නේ ඍණ 3ේදී මෙතනදී. හරිද? ඊට පස්සේ මෙතන අපිට ඒ විදිහටම දකින්න නම් මෙයා අවමේ ඍණ 1 වෙනකොට මෙන්න මෙතන මූල ලක්ෂය හරහා යනවා.
එතකොට එහෙනම් මෙතනදී A හෝ B බිඳුව වෙනවා. එතකොට ගුණිතේ බිඳුව වෙනවා. එතකොට මෙතන ඒකක කීයක් එන්න ඕනද? 3ක් එන්න ඕන. ඒකක 3ක් එන්න ඕන. ඒ අනුව ඔබේ උත්තරේ එන්න ඕනේ ඒකක 3ක් ඉහළට කියලා. ඔබේ උත්තරේ එන්න ඕන ඒකක 3ක් ඉහළට. ඒකක 3ක් ඉහළට. ප්‍රශ්න අංක 5 ඒකක 3ක් ඉහළට. ඔයගොල්ලන්ගේ අදහස් කොහොමද? ඒකක 3ක් ඉහළට එන්න ඕන පුතා. කතා කරන්න කොහොමද ආවද පිනිදී උත්තර ආවද විනුකී යනුක කතා කරන්න අන්තිම එකේ උත්තරේ ගත්තද ඒකක 3ක් ඉහළට කියලා? ඒකක 3ක් ඉහළට. දිනෙත් ගත්තද? ඔව් සර්. කොහොමද දැක්කේ මම මේ පෙන්නපු විදිහටද? නෑ සර් සමීකරණයෙන් බලලා සමීකරණයට ගියා. ඔව් සර්. කොතනින්ද කොහොමද ගත්තේ? x ධන 1 වර්ගය ඍණ 4 ඒකට ධන 3ක් එකතු කරාම ඍණ 1 එන හින්දා එතකොට ඍණ 1ට ධන 1 කැපිලා අන්තිමටම x වරහණක් x ධන 2 එනකොට මේ ගුණිතේ එන්නේ බිඳුව හින්දා. මෙතනින්ද ගත්තේ? ඔව් සර්. මොකද මෙතන නියතේ බිඳුව වුණා. ඔව් සර්. මෙතන ධන 3ක් එනකොට මෙයා ධන 4යි ධන 4යි ඍණ 4යි ඉවත් වුණාම x වර්ගයේ ධන 2යි x එන්නේ. එතකොට එයා එන්නේ x වාරයක් x ධන 2 කියලා. ඔව් සර්. ඒ කියන්නේ මෙතන x වාරයක් x ධන 2යි කියන්නේ x ධන බිඳුව වාරයක් x ධන 2. ඔව් සර්. ඒ කියන්නේ AB ගුණිතය අනිවාර්යෙන් බිඳුව වෙනවා. ඔව් එහෙම ගන්නත් පුළුවන්. එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් මෙතන අර මම පෙන්නපු විදිහට මෙතන අනිවාර්යයෙන්ම මේක අර AB වලින් කියන්නේ මේ x අක්ෂයේ කැපෙන තැන් දෙකනේ නේ. ඒක එක්කෙනෙක් බිඳුව වෙන්න ඕන. බිඳුව වුණොත් නිගුණිතේ බිඳුව වෙන්නේ. අන්න ඒ විදිහට කොහොම හරි ඔබ ඒකක 3ක් ඉහළට කියලා තිබුණොත් ලකුණු දෙකම හම්බ වෙනවා. ඒක අවබෝධයෙන් හෝ මේ වගේ විදිහට ගත්තත් ගැටලුවක් නැහැ. පැහැදිලි? හොඳයි. ලකුණු දාන්න බලන්න. 10න් කීයද කියලා. අපි දැන් එන්නේ පුතා ඒ කොටසේ පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ වර්ගජ සමීකරණ ගැටලුවක් තියෙනවා. ප්‍රශ්න අංක 5. අපි ගැටලුවට යමු. ප්‍රශ්න අංක 5. රමේෂ් අරය 2x ඍණ 1 වන ගෝලයක මුළු පෘෂ්ඨයේහිම තීන්තාලේප කිරීමට අදහස් කරයි. වර්ග සෙන්ටිමීටරයක පෘෂ්ඨයක තීන්තාලේප කිරීමට වියදම රුපියල් 3.50යි. 7 බෙදීම 2යි. ගෝලයේ මුළු පෘෂ්ඨයේම තීන්තාලේප කිරීමට යන වියදම රුපියල් 1232ක් නම් x ඇසුරෙන් වර්ගජ සමීකරණයක් ගොඩනගා 4යි විසඳීමෙන් x අගය පළමු දශම ස්ථානයට සොයන්න. පළමු දශම ස්ථානයට අන්න ඒක මතක තියාගන්න. පළවෙනි දශම ස්ථානයට සොයන්න. අරය r වන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය 4යි π r වර්ගයේ π 7/22යි වර්ගමූල 7 2.64 ලෙස ගන්නලු. 2.64 ලෙස ගන්නලු.
බලන්න. ඔන්න බලන්න අපි ගැටලුව බලමු. ගැටලුවට සමීකරණයට යමු බලන්න. මේක කියනවා අරය 2x ඍණ 1 වන ගෝලයක්. පුංචි දල සටහනක පඳිනවා අපේ පහසුවට. ප්‍රශ්නාංක 5. තියෙනවා ගෝලයක්. අරය 2x ඍණ 1. එතකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය 4යි 5r වර්ගය. r වෙනුවට දාන්නේ 2x ඍණ 1 වර්ගය. 4යි 5r වර්ගය. වර්ග සෙන්ටිමීටරයක 3.5යි. ඒක මං ගන්න 7 බෙදීම 2 කියලා පුතේ මං ගන්නෙ 3.5 මං ගන්නවා 7 බෙදීම 2යි කියලා. වර්ගඵලය වර්ග ඒකකයක යන වියදමෙන් ගුණ කරාම මුළු වියදම එනවා. මුළු පෘෂ්ඨයේ තීන්ත ගන්න එතකොට 1232 එනවා. මේ 4යි 5r වර්ගය මේ මම 7 බෙදීම දෙකකින් ගුණ කරා. දැන් 4යි 5 කියන්නේ 7න් 22යි. මෙතන 2x ඍණ 1 වර්ගය ගුණ 7 බෙදීම 2 සමාන 1232යි. 7ට 7 බෙදෙනවා. 2ට 1යි 2 11යි. 11යි ඔන්න බලන්න මම තව බෙදිල්ලක් කරනවා මෙතන. 11 1යි මෙතනින් 11න් බෙදෙනවා 12ට 11 1යි. ඉතුරු 1යි 13ටත් 1යි 2යි 112යි. ඊට පස්සේ මම 4ෙන් බෙදනවා 4 වරක් 1යි මෙතන 4 වරක් 2 8යි 32ට 4 වරක් 8යි 8 වරක් 4 32යි. එතකොට මට මෙතන එනවා 2x ඍණ 1 වර්ගය සමානයි 28යි. එතකොට 4x වර්ගය ඍණ 2කින් ගුණ වෙනවා 2 වරක් 2 4x ධන 1 සමානයි 28යි. එතකොට 4x වර්ගයේ ඍණ 4x ධන 1 මෙතන 28 අඩු කරා 1 අඩු කරා 1 එකට 1 අයින් වෙනවා. ඊට පස්සේ එනවා 4x වර්ගයේ ඍණ 4x මෙතන 27යි. 27 වර්ගමූලයේ දාලා අයින් කරන්න ඕනේ නේද වර්ගේ? මෙතනින් වර්ගමූලය දාලා අයින් කරන්න. ඔව් සර්. මූල 7 මම දැන් මෙතන 4ෙන් බෙදාගෙන යන්න හදන්නේ. 4ෙන් බෙදන්න. x වර්ගයේ ඍණ 1 අපිට දීලා 27 බෙදීම 4. මෙතන x එන්නේ. මෙතන x. එතකොට මෙතන මූල 27 කියන්නේ 9 වරක් 3. දීලා තියෙන්නේ අපිට කීයද? මූල 7 සර් දීලා. මූල 7 දීලා තියෙන්නේ. ඔව් සර් වර්ගමූල 28 දාලා තමයි යන්නේ. මෙතන උනේ මම මෙතන 2 වරක් 2 4යි x වර්ගයේ 2යි 2 වරක් 2 4යි 1යි 28යි 27 එතකොට මූල 7 4 වරක් 7 යන්න තියෙන්නේ මෙතන නේද? ඔව් සර්. ඇයි මෙහෙම බැරි?
මෙතන දෙන්න එපා. 4යි x වර්ගය දෙවරක් දෙක 4යි x දෙවරක් එක 1යි 7යි. ඔය එතකොට වර්ගමූල 27 27. එතකොට මූල 3 දෙන්න ඕන. ඔව් සර්. මේ මූල 3ෙන් යන්න පුළුවන් එතන. මෙතනට යන්න වෙන්නේ වර්ගමූල මෙතනින් අරගෙන. දෙකයි x ඍණ 1 සමානයි වර්ගමූල 28යි. මෙතන වර්ගය අයින් කරන්න දෙපැත්තෙම වර්ගමූලය ගත්තා. එතකොට මේ වර්ග සමීකරණයක් නෙවෙයි. x ඇසුරින් වර්ග සමීකරණයක් ගොඩනගා. මෙතන මේ වර්ග සමීකරණය කියන්නේ මේ මෙතන වර්ග සමීකරණය ඊට සරල සමීකරණයකට එයි. ඔව් සර්. මෙයා මෙතන වර්ග සමීකරණය ඊට සරල සමීකරණයකට එයි. එතකොට ධන හෝ ඍණ 2x ඍණ 1 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 4ක් 4. එතකොට ධන හෝ ඍණ 2 මූල 7 2x ඍණ 1 ඊට පස්සේ x සමානයි 2x සමානයි ධන හෝ ඍණ 2 මූල 7 එකතු කිරීම 1 මේ ඍණ 1 එහාට ගත්තා. x සමානයි එතකොට ධන හෝ ඍණ 2 මූල 7 එකතු කිරීම 1 බෙදීම 2. ඊට පස්සේ මම මෙතන ඉදමතින්ද මෙතනට ගන්නවා x සමානයි ඍණ 2 මූල 7 එකතු කිරීම 1 බෙදීම 2 හෝ 2 මූල 7 එකතු කිරීම 1 බෙදීම 2. අපි දන්නවා x යනු මිනුමකි එය ඍණ විය නොහැක. ඍණ විය නොහැක. ඒ හින්දා x සමානයි 2 මූල 7 එකතු කිරීම 1 බෙදීම 2. 2යි දැන් මූල 7 වෙනුවට අගේ ආදේශ කරමු 2.64 එකතු කිරීම 1 බෙදීම 2. දෙවරක් 4 8යි දෙවරක් 6 12යි දෙවරක් 2 4යි 1යි 5යි 5.28 එකතු කිරීම බෙදීම 2. 6.28 බෙදීම 2. එතකොට එන්නේ 3.14. එතකොට අහන්නේ අපෙන් x ගේ අගය ආසන්න අරය x අගේ පළමු දශම ස්ථානෙට. එම නිසා x සමානයි 3.1 සෙන්ටිමීටර්. 3.1 දාවේ ඔව් සර්. 3.1. අර දැන් මං අනිත් පැත්තට ගියේ විදිහට ගියොත් මූල 3ත් එක්ක තමයි ඒක ගැලපෙන්නේ නේ. මූල 3 අගේ ඕන. 1.7යි 1.7යි 3 අපිට මෙතන ආදේශ කරලා ගන්න පුළුවන්. නමුත් දීලා තියෙන මූල 7 ඉඳ මෙතනින් අනිවාර්යෙන් මෙතන වර්ගමූලය ගන්න වෙන්නේ පුතා කිව්වා හරි. ওই විදිහට එන්නේ. පැහැදිලිද දරුවෝ? මෙතන අපි කරේ පුෂ්ඨ වර්ගඵලයේ ගුණ කරා ඒකකයකට යන වියදමයි. ඒක මුළු වියදමට සමාන කරලා මෙතනට ආව වර්ගජ සමීකරණය. මෙතනින් වර්ගය අයින් කළා ධන හෝ ඍණ සලකලා මෙතනට ආවා. ඒ අනුව ලකුණු පිරිනැමුවොත් ලකුණු වෙන්නේ කොහොමද? පළවෙනිම මෙන්න මෙතන ලකුණු දෙකක් දෙන්න පුළුවන්. ලකුණු දෙක දෙන්න පුළුවන්. මෙන්න මේ මෙතනට ආදේශ කිරීමට එකයි
ඊට පස්සේ 7 බෙදීම 2 හෝ 3.5න් ගුණ කරනවට 1යි. මෙන්න මේ මුළු වර්ගඵලය මේ sorry මුළු මුදලට සමාන කරනවට 1යි ලකුණු 3යි. එතනට 3යි. ඊට පස්සේ මෙතනට 1යි. ඊට පස්සේ මෙතනට 1 ඊළඟට ධන හෝ ඍණ වර්ගමූල 28ට 1යි 2යි මූල 7ට 1යි මෙතන අවස්ථා දෙක වෙන් කරනවට 1යි 3යි 1 2 3 4 5 6 7 ඊට පස්සේ ධනාගය තෝරගෙන 2.64 ආදේශ කරනවට 1යි 3.14ට 1යි 3.1ට 1යි 1 2 3 4 5 6 7 8 9 10 ඒ අනුව පස්වෙනි ප්‍රශ්නේ ලකුණු 10න් එනවා. පැහැදිලිද? 3.1යි 4ටත් එකක් තියෙනවා 3.1ටත් එකක් තියෙනවා. ආසන්න පළමු දශම ස්ථානයට වට යනවට. ඔන්න ඔහොමයි දරුවනි. අඩුපාඩු තියෙනවා නම් අහන්න, තේරුම් නැත්නම් ඒත් අහන්න. අපි ඒ කොටසේ අවසාන ප්‍රශ්නෙට එන්න හදන්නේ දැන්. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හරි එමනම් අපි අන්තිම ප්‍රශ්නෙට එමු. 6 වෙනි ප්‍රශ්නය න්‍යාස සම්පූර්ණ න්‍යාස ගානක් සමගාමී සමීකරණ සම්බන්ධ කරලා තියෙනවා. න්‍යාස තුනක් තියෙනවා. 2a න්‍යාසය ලියන්නලු ඔයගලන්ට. 2a ට b එකතු වුණාම c නම් න්‍යාස ඇතුළෙන් සමගාමී සමීකරණ යුගලයක් ගොඩ නගන්නලු. ඔබට ලැබුණු සමගාමී සමීකරණ යුගලයේ විසඳලා xy සොයන්නලු. b කොටසේ කියනවා න්‍යාස ගුණිතයක් නේද? p හා q න්‍යාස ගණයන් ඇසුරෙන් pq පිළිතුරු න්‍යාසයේ ගණය ලියන්නලු. ඔව්. ඊට පස්සේ pq න්‍යාසය සොයන්නලු. හරි දරුවනේ අපි බලමු. මෙහෙමයි ප්‍රශ්න අංක 6 ඒ කියලා න්‍යාසයක් දීලා තියෙනවා 3x 1 5 බිංදුව 2x ඍණ 3 b කියලා න්‍යාසයක් දීලා තියෙනවා y බිංදුව ඍණ 4 1 ඍණ 3y 2 c කියලා න්‍යාසයක් දීලා තියෙනවා 31 2 6
1 17 4. පළවෙනි ප්‍රශ්නය 2a න්‍යාසය හා 2a. එතකොට එන්නේ දෙගුණයක් 3x 1 5 බිංදුව 2x ඍණ 3. අපි දෙකෙන් න්‍යාසයක් අදිශයකින් ගුණ කරනකොට ඔබ දන්නවා නිකිලයකින් ගුණ කරනකොට අපි මේ සංරචක වෙන වෙනම ගුණ වෙනවා. දෙවරක් 3 6යි x. දෙවරක් 1 2යි දෙවරක් 5 10යි දෙවරක් බිංදු බිංදුවයි දෙවරක් 2 4යි x දෙවරක් 3 6යි ඍණ 6යි. ඔන්න 2a න්‍යාසය. ඒක තමයි ඔබේ පළවෙනි එකට උත්තරේ. ඊළඟට අහනවා දරුවනි සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න තියෙන්නේ දෙවෙනි එක 2a න්‍යාසයයි b. ඒ කියන්නේ 6ix 2 10 බිංදුව 4ix ඍණ 6ට එකතු වෙනවා. මට මෙතන ඊට මදි වෙයි. ඒ හින්දා මම පහලින් ලියන්න. මෙතනින් 2a න්‍යාසය. ඒ කියන්නේ 6ix 2 10 බිංදුව 4ix ඍණ 6 මේ න්‍යාසයට අපි එකතු කරනවා b න්‍යාසය. b එන්නේ y බිංදුව ඍණ 4 1 ඍණ 3යි y 2 ඒක සමාන වෙනවා c න්‍යාසයට. 31 2 6 1 17 ඍණ 4. අනුරූප සංරචක 3x ට අනුරූප වෙනවා y. ඊට අනුරූප වෙන්නේ 31. එහෙනම් මේ දෙන්නගේ එකතුව 6x ධන y සමාන වෙනවා 31ට. ඔන්න එක සමීකරණයක්. ඊට පස්සේ අනුරූප සංරචක 4x ට ඍණ 3y එකතු වුණාම කාටද සමාන වෙන්නේ 17ට. 4x ඍණ 3y සමානයි 17යි. මේක තමයි දෙවෙනි සමීකරණය. න්‍යාස වලින් අපි එනවා සමගාමී සමීකරණ යුගලයකට. 6x ධන y සමානයි 31යි 4x ඍණ 3y සමානයි 17යි. මෙතන තියෙන්නේ ඍණ 3y. එතකොට b. හරි. එතකොට දරුවනි මේ සමීකරණේ විසඳන්නලු. විසඳලා xy හොයන්නලු. මම මෙතන ලකුණු දීගෙන යන්න නැත්නම් අපිට මේ මෙතනට වෙනකන් ලකුණු දාගන්න 2a න්‍යාසයේ ලියනවට පුතා හරියටම බලන්න මෙතන 6ix 2 10 බිංදුව 4ix ඍණ 6 තියෙනවා නම් ලකුණු 1යි ලකුණු 1යි. සමීකරණ දෙකට එක එක ලකුණු 2යි. දැන් අපි සමීකරණ දෙක විසඳමු. සමීකරණ දෙක. මම උඩින් ඉඳ ගන්නම්. මෙතන අපිට පැහැදිලිව පේනවා y අඥාතේ ඉවත් කරගත්තා නම් ගොඩක් පහසුයි කියලා නේද? y අපි ඉවත් කරගමු. එතකොට එනවා 6ix ධන y 31යි පළවෙනි සමීකරණය 4ix ඍණ 3y සමානයි 17යි 2 අපි එක ගුණ කරනවා පුතේ 3ෙන්. તો 3 වරක් 6 18ix 3y 3 වරක් 1 3යි 3 වරක් 3 9යි මේක අපි තුන්වෙනි සමීකරණය. අපි 2යි 3යි සමීකරණ දෙක එකතු කරනවා. එතකොට 18ix 4ix එකතු වෙනවා 3y ඍණ 3y ඉවත් වෙනවා 93යි 17යි එකතු වෙනවා 18යි 4යි 22ix
7යි 3යි 10යි 9යි 10යි 11යි x සමාන 110 බෙදීම 22යි මෙතන 11න් බෙදුවාම 10යි මෙහා 2යි උත්තරේ 5යි x සමානයි 5යි x සමානයි 5 අපි ආදේශ කරනවා 1ට ආදේශය එතකොට එනවා 6 වරක් 5 එකතු කිරීම y සමානයි 31යි 30 ධන y සමානයි 31යි 30ක් අඩු කරා 30ට 30 ඉවත් වෙනවා y සමානයි 1යි එම නිසා විසඳුම් x සමානයි 5යි y සමානයි 1යි ඔන්න ඔහොමයි ඔයගලගේ උත්තරේ එන්න ඕනේ x සමානයි 5යි y සමානයි 1යි ලකුණු ලැබෙන්නේ මෙහෙම මෙතනට ලකුණු ලැබෙනවා අමතරව ඔබ ගොඩනගපු සමීකරණයට එකක් දෙන්න x සමානයි 5ට එකක් දෙන්න ආදේශයට එකක් දෙන්න උත්තරේ y සමානයි 1ට එකක් දෙන්න එතන ලකුණු 4ක් එනවා එතන ලකුණු 4ක් එනවා ඒතර 4යි 2යි 6ක් තව ලකුණු දෙකක් තියෙනවා අපි බලමු ඒක ඊළඟට තියෙන්නේ න්‍යාස ගුණිතයක් න්‍යාස ගුණිතයක් ඒකේ කියනවා දැන් මේ කොටසේ ඕගොල්ලන්ට එතකොට ඔක්කොම ලකුණු 4යි 2යි 6යි 7යි නේ 4යි 5යි 6යි 6යි 7යි ඔව් අපි එනවා දැන් න්‍යාස ගුණිතයට න්‍යාස ගුණිතේ B කොටස 3 ඍණ 2 බිංදුව 1 ඒ තමයි P න්‍යාසය මෙයාගේ අපි ගණේ ලිව්වොත් එන්නේ 2 2 න්‍යාසයක් Q න්‍යාසය එන්නේ ඍණ 2 3 මෙයාගේ ගණේ ලිව්වොත් ඔබට පේනවා 2 1 න්‍යාසයක් එතකොට දරුවනි 2 2 න්‍යාසයකුයි 2 1 න්‍යාසයකුයි ගුණ කරාම මේ දෙක ගැලපෙනවා අනිවාර්යෙන්ම එතකොට ලැබෙන්නේ ඔබට 2 1 න්‍යාසයක් තමයි ලැබෙන්නේ 2 1 න්‍යාසයක් අහනවා පළවෙනි ප්‍රශ්නය PQ පිළිතුරු න්‍යාසයේ ගණය 2 1 න්‍යාසයක් පිළිතුරු න්‍යාසයේ ගණයන්නේ 2 1 න්‍යාසයක් ඔබේ තීරණය හරිනම් එක ලකුණක් ලැබෙනවා එකක් දැන් අපිට කියනවා මේක දෙක ගුණ කරන්න කියලා PQ එතකොට අපි කරන්නේ දරුවනි දෙවෙනි රෝම ඉලක්කම 3 බිංදුව ඍණ 2 1 ගුණ කරනවා ඍණ 2 3න් අපි දන්නවා එතකොට මේක එන්නේ අපි ආකෘතිය ඇඳගත්තොත් පේලි 2යි තීර 1යි ඔන්න ඔහොම. එතකොට මෙයා ගුණ වෙනවා 3 ගුණ වෙනවා ඍණ 2 එකතු කිරීම බිංදුව ගුණ වෙනවා 3 එකක් ඊළඟට අනිත් එක එන්නේ ඍණ 2 ගුණ වෙනවා ඍණ 2 එකතු කිරීම එක ගුණ කිරීම 3 එතකොට එනවා ඍණ 6 මෙතන බිංදුවයි මෙතන ඍණ 4යි ධන 4යි ධන 3යි ධන 4යි ධන 3යි අවසානයේ එන්නේ දරුවනි පැහැදිලිවම පේනවා ඍණ 6යි ඍණ 7යි ඍණ 6යි ධන 7යි ඔන්න ලකුණු ලැබෙනවා මෙන්න මේ අවස්ථාවට 1යි උත්තරේට 1යි ලකුණු 2යි පැහැදිලි ඔන්න ඔය විදිහට B කොටස ලකුණු 3යි A කොටස 10යි 6 වෙනි ප්‍රශ්නේ ලකුණු 10න් කීයද කියලා දාන්න නුවන් මේ කොහොමද හැදුවද ගැටලු තියෙනවද අහන්න හැදුවා සර්. මේ උත්තර ආවද ඔව් සර්.
හොඳයි. ඔය විදිහට දුවේ පුතේ එහෙනම් අද අපි 2018 සම්බන්ධන ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ පළවෙනි ප්‍රශ්න 6 තමයි සාකච්ඡා කරේ සෙකන්ඩ් පේපර් එකේ. ඕගලන්ට අලුත් අත්දැකීම් කීපයක් එහෙම ලැබෙන්නේ නැති. මේක විශේෂයෙන්ම මම දකින දේ තමයි ප්‍රශ්නවල ස්ථානය වෙනස් කරලා තිබුණා. සමහර වෙලාවට ඒ අපිට රටාවට අනුව සමහර බලාපොරොත්තු වන ප්‍රශ්න අංක බෝධුරට දැන් ප්‍රස්ථාර ගන්න දෙවෙනි පේපර් එකේ දෙවෙනි ස්ථානයේ තමයි තියෙන්නේ. නමුත් ඒක දැන් මේක වෙනස් කරලා තිබුණා. හතරවෙනි ස්ථානයට ගිහිල්ලා තිබුණා. අර ක්‍රිකට් කණ්ඩායමේ කීයකින් වෙනස් කරනවා වගේ. ඉතින් මේ වගේ ප්‍රශ්න රටාව පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනස් කරන්න පුළුවන්. ඊළඟට අර ප්‍රස්ථාර ගානේ අන්තිම කොටස හොඳයි හිතන්න තිබුණා. මේ ඒ වගේ අවස්ථා කීපයක් මේ ප්‍රශ්න පත්‍රය අපිට දකින්න ලැබුණා. මම ඕගලන්ට මේ දෙන ප්‍රශ්න පත්‍ර වලට අමතරව පාසල් මට්ටමේ ප්‍රශ්න පත්‍ර කිහිපයකට ඔබේ ගෲප් එකට දාලා ඇති. ඒ හින්දා ඔබට ගණිතයට අවශ්‍ය කරන සූදානම් හදාගන්න අවශ්‍ය ඕන තරම් ප්‍රශ්න පත්‍ර ඔබට දැන් තියෙනවා. ඒවා හදන්න. ඒ හදනකොට හැම මොහොතකම කාලයට අනුරූපව හදන්න. හරි? ඔබ හදන්නේ මොන ගැටලුවද? ඒක කුමන ප්‍රශ්න පත්‍රයේ කොයි වගේ ස්ථානයක්ද ඔබට එතන හිමි වෙන්නේ? ඒ ස්ථානයේ ඒ ප්‍රශ්නෙට කොච්චරක් ලකුණු ලැබෙනවද? දැන් මම නැවත ඔබට මතක් කරොත් දුවේ පුතේ මෙන්න මෙච්චරයි. කෙටි ප්‍රශ්නයකට තියෙන මිනිත්තු 2ක කාලයක් ලකුණු 2යි. බොහෝ දුරට ඇගීම් අරමුණු උපරිම 3කට යනවා එච්චරයි. උපරිම 3යි වැඩිපුර තියෙන ඇගීම් අරමුණු 2යි. ඇගීම් අරමුණු 2යි. ඔන්න ඕක තේරුම් ගන්න. ෆස්ට් එකේ B පාර්ට් එක ව්‍යුහගත කොටසේ එක ප්‍රශ්නයකට තියෙන්නේ ලකුණු 10යි. කාලය මිනිත්තු 12යි. කාලය මිනිත්තු 12යි. උපරිම කොටස් ගාන එන්නේ කොටස් 5කට උපරිම යනවා. උපරිම කොටස් 5යි යන්නේ 5 හෝ 5ට අඩුයි. අන්න එහෙමයි. මිනිත්තු 12යි. සෙකන්ඩ් පේපර් එකේ AP කොටස් දෙකේ ඕනෑම ප්‍රශ්නයකට ලකුණු තියෙනවා පුතේ 10ක්. ලකුණු 10යි. හැබැයි කාලය මිනිත්තු 18යි. මිනිත්තු 18යි. ඒකේ විහුවගත නොවන ආකාරයේ ප්‍රශ්නක් තියෙනවා. විහුවගත ආකාරයේ ප්‍රශ්නක් තියෙනවා කොටස් කරලා. ඉතින් මේ හැම එකකින්ම දැන් ෆස්ට් පේපර් එකේ හරි මේ හැම එකකින්ම ඔබ සමස්ත ප්‍රශ්න පත්‍රයෙන් මිනිත්තු 30ක කාලයක් ඉතිරි කර ගැනීම තමයි ඔබේ අභිප්‍රාය වෙන්න. හැබැයි මේ නිසි ආකාරයේ පිළිතුරු සපයා මිනිත්තු 30ක් කියන්නේ පැය භාගයක් ඔබ ඉතිරි කර ගන්න ඕන පුතා. පැය භාගයක් ඉදිරි කර ගන්න ඕන. ඒතර තමයි ඔබේ සාර්ථකත්වයේ දකින්න පුළුවන් වෙන්නේ. මොකද ඊට පස්සේ ඔබට මේකේ අඩුපාඩු හඳුනගෙන තමන්ගෙන් ගිලිහෙන නොසලකිල්ලෙන් ගිලිහිලා යන ලකුණු ටික එකතු කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඒ හින්දා ඔබ සූදානම් වෙන්න ඕනේ. සමස්ත පේපර් එක සෙකන්ඩ් පේපර් එක ෆස්ට් පේපර් එක මම මේ පැය භාගය කිව්වේ පේපර් දෙකෙන් මෙහෙම මේකේ පැය දෙකේ පේපර් එක පැය එකමාරෙන් ඔබ අවසන් කරන්න ඕන. පැය 3 පේපර් එක පැය දෙකමාරෙන් අවසන් කරන්න ඕන. අන්න එතනට ටාගට් කරන්න ඕන. ඒ විදිහට ඔබ ප්‍රශ්න පත්‍ර හදන්න ගණන් හදන්න අමාරුව මාක් කරගන්න ඒවා අහන්න. නැවත මම ඔබ මුණ ගැහෙනවා අඟහරුවාදා මම දාන්න නැතිනේ අඟහරුවාදා උදේ 6 ඉඳන් 8 වෙනකම් මම හිතන්නේ වෙලාව දුන්නද මන්ද අපිට අතපසු වෙච්ච දවසක් එදාට ආවරණය කරගන්න මම දාලා ඇතිනේ. ඕනේ අඟහරුවාදා 6 ඉඳන් 9 වෙනකම් අපි කරමු. හරි? සූදානම් වෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ B කොටස සම්පූර්ණ කරලා සූදානම් කරගන්න. ඒ වගේම මේ පුතාලගේ ඊළඟ ප්‍රශ්න පත්‍ර කට්ටලේ ප්‍රශ්න පත්‍ර 4කින් එන පැවරුම
පුතාලට බොහෝ දුරට ලබන සතිය ලැබෙන සලස්සන්න ඔබට ලබන සතියේ ඉරිදා වෙනකොට ඉරිදා නෙවෙයි සෙන්සුරාදා වෙනකොට ඔබට මේ ප්‍රශ්න පත්‍ර කට්ටල 4 ගන්න පුළුවන්. මම මේ ගෲප් එකේ දාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නේ නැහැ. ඒවයි අමාරු ඒවා තමයි ඔයගොල්ලොත් එක්ක මම පෞද්ගලිකව මට්ටමින් හෝ සාකච්ඡා කරන්නේ. අපි යන මේ ප්‍රශ්න පත්‍ර කට්ටල ටික තමයි දැන් අද හෙට වෙන අඟහරුවාද මේක ඉවර වෙනවා. ඉවරුණාට පස්සේ අපි ඊළඟට ඕගොල්ලෝ සෙන්සුරාදා මේ ප්‍රශ්න පත්‍ර කට්ටල 4 අරගෙන සෙන්සුරාදා උදේ මම වෙනම ජ්‍යාමිතිය කොටසක් සාකච්ඡා කරන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඒවා හදන්න. නියමිත වේලාවට අනුව කරන්න. හරි? O level paper එක කියලා හිතාගන්න. එහෙමනම් අපි අදට මෙතනින් අවසන් කරමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.